අයිබෝවන් මම රවින්ද්‍ර සේනාරත්න දරුවනේ අපි කර්මාන්ත රසායනය ඉගෙනීම ආරම්භ කරා YouTube වලින් පළවෙනි කාර්මික නිෂ්පාදනය වන මැග්නීසියම් නිෂ්පාදනය අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා. කර්මාන්ත රසායනයේ යටතේ අපිට දෙවෙනුවට ඉගෙන ගන්න තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් කෝස්ටික් සෝඩා නිෂ්පාදනය ගැන. හරි. ඒක ගැන අපි කතා කරමු අද. දරුවනේ කෝස්ටික් සෝඩා නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය විදිහට අපි පාවිච්චි කරන්නේ ලුණු. සෝඩියම් ක්ලෝරයිඩ්. කෙනෙකුට කියන්න පුළුවන් බ්‍රයින් ද්‍රාවණයක් කියලා. ඒ බ්‍රයින් ද්‍රාවණය කියන්නේ මේමයි. පිරිසිදු ලුණු අරගෙන වතුරේ දිය කරපුවම අපිට ලැබෙනවා සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මෙන්න මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තමයි අපි හඳුන්වන්නේ බ්‍රයින් ද්‍රාවණය කියලා. බ්‍රයින් ද්‍රාවණය. එහෙනම් කෝස්ටික් සෝඩා නිෂ්පාදනයේදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මොකද කරන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය අරගෙන? මෙතන මේ මහ ලොකු දෙයක් නෙමෙයි මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය අරගෙන විද්‍යුත් විච්ඡේදනය කරනවා. විද්‍යුත් විච්ඡේදනය කරපුවාම අපිට ලැබෙනවා Cl2 වායුව, හයිඩ්‍රජන් වායුව සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. බ්‍රයින් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරයි. විද්‍යුත් විච්ඡේදනය මල්ලියක් නම් සෝඩියම් ක්ලෝරයිඩ් ජලය විද්‍යුත් විච්ඡේදනය මොනවද ලැබෙන්නේ බලන්න. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Cl2 ගෑස් සහ H2 ගෑස් තුලිත කරන්න Cl2යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකයි. හරිනේ තුලිතයිනේ. මේක තමයි ක්‍රියාවලිය. පුතේ මේ බ්‍රයින් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරන කෝෂ හඳුන්වනවා ක්ලෝරෝ ඇල්කලි කෝෂ කියලා. මේ ක්ලෝරෝ ඇල්කලි කෝෂ වර්ග තුනක් තියෙනවා. රසදිය කෝෂය, ප්‍රාචීර කෝෂය සහ පටල කෝෂය. මෙන්න මේක නම් පුතේ මුල් යුගයේ පාවිච්චි කරපු එක. දැන් මේක පාවිච්චි කරන්නේ නැහැ. මේකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. රසදියෙන් පාවිච්චි කරන ඉඳන් මේක ප්‍රශ්න ගොඩාක් තියෙනවා. දැන් මේක පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ දෙක එකම වගේ හැබැයි මෙහෙමයි. මේ ප්‍රාචීර කෝෂයට වඩා පටල කෝෂය හොඳයි. ඒකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි අපිට ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංසුද්ධතාවයේ ඊට වැඩි පටල කෝෂය. දැන් මේ දෙකේ වෙනස වෙන්නේ ප්‍රාචීර කෝෂය. මේකේ ප්‍රාචීරයක් පාවිච්චි කරනවා. ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය කියලා ප්‍රාචීරයක් පාවිච්චි කරනවා. මෙතනදී පාවිච්චි කරන්නේ වර්ණීය පටලය. ඒ පටලය හරහා දැන් මෙතනදී පාවිච්චි කරන මම කෝෂය විස්තර කරලා කියන්න. මෙතනදී පාවිච්චි කරන පටලය හරහා ගමන් කරන්න පුළුවන් සෝඩියම් ප්ලස් එක විතරයි. අනිත් වට යන්න බෑ. හරි? මෙන්න මේ දෙක තමයි වර්තමානයේ භාවිතා වෙන්නේ. මේ පටල කෝෂය භාවිතා කිරීමේ වාසිය අපිට වාසි තුනක් ගන්න පුළුවන්. එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංසුද්ධතාව ඉහළයි. ඒ වගේම අඩු විද්‍යුත් ප්‍රමාණයක් යන්නේ. ඒ වගේම පාරිසරික බලපෑම අවමයි. ඒ හින්දා සුලභව පාවිච්චි කරන්නේ මේ පටල කෝෂය. හරි. අපි දැන් කතා කරමු පටල කෝෂ ක්‍රමය මගින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ගැන. පුතේ දැන් අපි ලුණු ගන්න කොහෙන්ද? මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය කරගන්න. එතකොට මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය කරනකොට ඒ ලුණු වල අපද්‍රව්‍ය විදිහට තියෙනවා පුතේ මේ අයන Mg2+ කැල්සියම් 2+ හා සල්ෆේට්. මෙන්න මේ අයන තියෙනවා. මේ අයන තිබුණොත්
පටල පෝෂ ක්‍රමයේදී කෝස්ටික් සෝඩා නිෂ්පාදනයට බාධාව. බ්‍රයින් ද්‍රාවණයේ මේ අයන තියෙනවා නම් ඒ අයන අයින් කරන්න වෙනවා. බ්‍රයින් ද්‍රාවණය නමුත් සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන මේ අයන අයින් කරන්නේ කොහොමද? අපි බලමු මෙහෙම. බ්‍රයින් ද්‍රාවණයේ තියෙනවා සල්ෆේට්. මේ සල්ෆේට් අයින් කරන්නේ කොහොමද? පුතේ බ්‍රයින් ද්‍රාවණයට දානවා ප්‍රමාණවත් බේරියම් ක්ලෝරයිඩ් ප්‍රමාණයක් එකතු කරනවා. බ්‍රයින් ද්‍රාවණයට ප්‍රමාණවත් බේරියම් ක්ලෝරයිඩ් එකතු කරපුවම මොකද වෙන්නේ? පුතේ බේරියම් ක්ලෝරයිඩ් වල තියෙන Ba2+ මේ සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරලා බේරියම් සල්ෆේට් අවක්ෂේපය හදනවා. අපිට පුළුවන් ඒ අවක්ෂේපය පෙරලා අයින් කරන්න. ඒ වගේම අපද්‍රව්‍ය විදිහට තියෙනවා මැග්නීසියම් 2+ හා කැල්සියම් 2+. කොහොමද මේවා අයින් කරන්නේ? අපි දානවා මේකට ප්‍රමාණවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් කාබනේට්. මොකද වෙන්නේ? පුතේ මේ බ්‍රයින් ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරපුවාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල OH- තියෙනවනේ. මැග්නීසියම් 2+ අයන OH- එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදනවා. අපිට පුළුවන් අවක්ෂේපය අයින් කරන්න. සෝඩියම් කාබනේට් එකතු කරපුවාම පුතේ කැල්සියම් 2+ කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කාබනේට් කොහෙන්ද? සෝඩියම් කාබනේට් එකෙන්. එතකොට අපිට ලැබෙනවා කැල්සියම් කාබනේට් අවක්ෂේපය. මේකත් අපිට පුළුවන් පෙරලා අයින් කරන්න. එහෙනම් බ්‍රයින් ද්‍රාවණයේ තියෙන මේ අයන අයින් කරන්න මොනවද එකතු කරන්නේ? ප්‍රමාණවත් ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. වැඩිපුර කරොත් මේ ප්‍රශ්නයක් මතුවෙනවා. ප්‍රමාණවත් බේරියම් ක්ලෝරයිඩ් එකතු කරපුවාම සල්ෆේට් ඉවත් වෙනවා. ප්‍රමාණවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරපුවාම මැග්නීසියම් 2+ ඉවත් කරගත්තා හැකි. ප්‍රමාණවත් සෝඩියම් කාබනේට් එකතු කරපුවාම කැල්සියම් 2+ ඉවත් කරගන්න හැකි. දැන් ඔයාලට බලන්න දැන් මෙතනදී බේරියම් ක්ලෝරයිඩ් වල Cl- බ්‍රයින් වලට එකතු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සෝඩියම් ප්ලස් බ්‍රයින් වලට එකතු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ කොහොමද බ්‍රයින් ද්‍රාවණයේ සෝඩියම් ප්ලස් Cl- තියෙනවනේ. රයිට්. මට කියන්න මේ සංකේතය නිරූපණය කරන්න මොකක්ද? මේ මොකක් කවුද මේ? ගෑනු ළමයි. ගෑනු ළමයි මේ වගේ නෑ නේ. දැන් මම අඳින්න යනවා පටල කෝෂය. ඒ අඳින්න යන පටල කෝෂය හරියට මේ වගේ. මේකෙන් ගෑනු ළමයව නිරූපණය කරාට ගෑනු ළමයා ඇත්තට මේ වගේ නෙමෙයි නේද? මම දැන් පටල කෝෂයක් අඳිනවා. ඒ පටල කෝෂයේ සැකස්ම අඳින්නේ හොඳේ. පුතේ මේ පටල කෝෂයේ තියෙනවා කුටීර දෙකක්. මෙන්න එක කුටීරය. මෙන්න අනිත් කුටීරය. නිකන් මූලික වශයෙන් තේරුම් ගන්න කුටීර දෙකක්. මේ කුටීර දෙක හරියට නිකන් කාමර දෙකක් කියලා හිතන්නකො. කාමර දෙක වෙන් කරලා තියෙනවා බිත්තියකින්. ඒ වගේ මේ කුටීර දෙක වෙන් කරනවා පටලයකින්. මේ පටලයට කියනවා වර්ණීය පටලය. අයන වර්ණීය පටල. හරිද? මේ කුටීර දෙක වෙන් කරන්නේ පටලයකින්. ඒ වගේම අපි මේ කුටීරය ගැන කතා කරමු. මේ කුටීරයේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම ලෝහ කූරක්. මේ ලෝහ කූර එළියට අරන් තියෙනවා කම්බියකින්.
පුතේ මේ ලෝහය ටයිටේනියම්. ටයිටේනියම් ඇනෝඩය. මේ කුටීරයේ තියෙනවා ඒ වගේම කූරක්. ඒක පුතේ නිකල්. නිකල්. මේක ඇනෝඩය නම් මේක මොකක් වෙන්න ඕනද? කැතෝඩය. හරිද? පැහැදිලිද? කුටීර දෙකක් තියෙනවා. කුටීර දෙක අයන වර්ගීය පටලයකින් වෙන් කරලා තියෙනවා. මේ කුටීරයේ තියෙනවා ටයිටේනියම් ඇනෝඩය, මේ කුටීරයේ තියෙනවා නිකල් කැතෝඩය. හරි. අපි බලමු මේක ඊළඟට මොකද කරන්න කියලා. මෙන්න මෙතන තියෙනවා කවුළුවක්. මෙන්න මේකෙන් අපි ඇතුළු කරනවා බ්‍රයින් ද්‍රාවණය. බ්‍රයින් ද්‍රාවණය මේකට ඇතුළු කරනවා. දැන් මේ ඇතුළු කරන බ්‍රයින් ද්‍රාවණය මේ ඇනෝඩයේ අසලදී ක්‍රියාවකට ලක් වෙනවා. ක්‍රියාවකට ලක් වුණාම ඉතුරු වෙනවානේ ද්‍රාවණයක්. ඉතුරු වෙනවානේ ජලීය ලුණු ද්‍රාවණයක්. ඒ ලුණු ද්‍රාවණය මෙතනින් එළියට ගන්නවා. හරි. බ්‍රයින් ද්‍රාවණය ඇතුළු කරනවා. ඇතුළු කරපුවම කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉතුරු වෙන ඵලය මෙතනින් එළියට ගන්නවා. හරි. භාවිත කළ ලුණු ද්‍රාවණය. මම ඔයාලට මේකේ නෝට් එක PDF විදිහට යට ලින්ක් එකේ තියෙනවා. ඒක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මේ භාවිත කළ ලුණු ද්‍රාවණය නැවත අපි පාවිච්චි කරනවා මෙතෙන්ට යවන්න කිසියම් ක්‍රියාවලියක් කරා. මේ භාවිත කළ ලුණු ද්‍රාවණය නැවත අපි භාවිතයට ගන්නවා. ගැලීම් සටහනයක මම විස්තර කරලා තියෙනවා. මේ ඇනෝඩය අසල Cl2 වායුව උත්පාදනය වෙනවා. ඒ උත්පාදනය වන Cl2 ඉවත් වෙන්න මෙතන තියෙනවා වෙනම කවුරුවක්. Cl2 වායුව. හරි. මේක එතකොට ද්‍රව මට්ටම මෙන්න. හරි. දැන් ඇත්තටම මෙතන මම ප්‍රතික්‍රියා විස්තර කරන්න. මෙතනදී වෙන්නේ වැටුනේ සෝඩියම් ක්ලෝරයිඩ් වල Cl Cl2 බවට ඔක්සීකරණය වෙනවා. හරිද? Cl කෙටියෙන් මම කියන්නේ Cl2 බවට ඔක්සීකරණය වෙනවා. ඒ Cl2 තමයි පිට වෙලා යන්නේ. දැන් එතකොට මෙතනින් ඍණාරෝපණ ඉවත් වෙන්න මොකද වෙන්නේ? මෙතන ධනාරෝපණය මේ කුටීරයේ ධනාරෝපණය වැඩි වෙනවානේ. එතකොට මේ කෝෂය උදාසීන වෙන්නේ නැහැ. ඒ ධනාරෝපණය වැඩි වෙන එක උදාසීන වෙන්නේ කොහොමද? ඒ ධන ආරෝපණ මේ පටලය හරහා එහා පැත්තේ කුටීරයට යනවා. සෝඩියම් ප්ලස්. මතක තියාගන්න සෝඩියම් ප්ලස් විතරයි යන්නේ. හරි? හරි. එතකොට දැන් මෙතන හිස් නැහැ මේ කුටීරේ. මේ කුටීරයට පුතේ ඉහළින් එවනවා පිරිසිදු ජලය. හරිද? ජලය මෙන්න මට්ටම කියලා ගන්නවා. ජලය එවපුවහම මොකද වෙන්නේ? මේ කුටීරයේ ජලය ඉදරනවා කියලා හිතමු. මෙතනදි වෙන්නේ ජලය ඔක්සීහරණය වෙනවා. ජලය ඔක්සීහරණය වුණාම H2O ඉලෙක්ට්‍රෝන අරගත්තාම මොනවද හැදෙන්නේ? H2 ධන OH මයිනස්. හරිද? එතකොට උත්පාදනය වන H2 මේකෙන් එළියට ගන්නවා. H2 වායු. එතකොට මෙතන ජලය ඔක්සීහරණය වුණාම OH නිදහස් වෙනවනේ. ඒ නිදහස් වන OH මෙහෙන් එන සෝඩියම් ප්ලස් එක එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙනවා. මෙන්න මෙතනින් අපි එළියට ගන්නවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එළියට ගන්නවා, පිටතට ගන්නවා.
පිටතට. හරිද ක්‍රියාවලිය? දැන් බලන්න බැරි වෙලාවත් මේ Cl2 මේ පටලය හරහා ගියා නම් මොකද වෙන්නේ? Cl2 පටලය හරහා ගියා නම් ඒ Cl2 ප්‍රතික්‍රියා කරනවා OH- එක. හරි? ඒ හින්දා මේ පටලයේ තවත් වාසියක් තමයි මේ Cl2 වලට පටලය හරහා යන්න බෑ. ගියා නම් එහෙනම් අපිට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පිරිසිදුව ගන්න බෑ. හරි? මෙන්න මේක තමයි සරලව පටල කෝෂය. මේ කෝෂය ලස්සනට ඇඳගෙන අපි බලමු ඇනෝඩ කුටීරයේදී මොකද වෙන්නේ කියලා. ඇනෝඩය අසල පුතේ ඇනෝඩය මොන ආරෝපිතද? ඇනෝඩය ධන ආරෝපිතයි. ඇනෝඩය ධන ඇඳ කියලා මතක තියාගන්න. ඇඳ ඇනෝඩය ධන. ඇනෝඩය අසල ධන ආරෝපිතයි. එතකොට ඇනෝඩය ධනාරෝපිතයි. ධනාරෝපිත ඇනෝඩය දෙසට ඇදලා එන්නේ කවුද? දැන් මේකේ තියෙන මොනවද? සෝඩියම් ප්ලස් තියෙනවා, Cl සෝඩියම් ප්ලස් තියෙනවා, Cl මයිනස් තියෙනවා, ජලය තියෙනවා. ජලය විඝටනයෙන් ලැබෙන H ප්ලස් තියෙනවා, OH මයිනස් තියෙනවා. හරිනේ? මේක මොන ආරෝපිතද? ධනාරෝපිතයි. එතකොට ධනාරෝපිත ඇනෝඩය දෙසට ඇදලා එන්න පුළුවන් Cl මයිනස්. තව කාටද ඇදලා එන්න පුළුවන්? OH මයිනස්ට ඇදලා එන්න. පුතේ Cl මයිනස් ඇනෝඩය දෙසට ආකර්ෂණය වෙනවා. ඔයාලා දන්නවනේ මේක ධනාරෝපිත නිසා මේ ඍණාරෝපිත එක්කන ආකර්ෂණය වෙනවා කියන. ආකර්ෂණය වෙලා Cl මයිනස් ඔක්සීකරණය වෙනවා. ඔක්සීකරණය වෙලා Cl2 ලබා දෙනවා. එතකොට ඇනෝඩය අසල සිද්ධ වෙන්නේ මොකද්ද? ඔක්සීකරණය. ඔක්සීකරණය. හරි? ඔක්සීකරණ විභවය පුතේ 1.36 වෝල්ට්. දැන් මෙතනදී ඔක්සීකරණය වන එකම එක්කිනා Cl මයිනස් දැන් නැහැ. OH මයිනස් එහෙම නැත්නම් ජලයක් සුළු වශයෙන් ඔක්සීකරණය වෙන්න පුළුවන්. මේ OH මයිනස් ඔක්සීකරණය වුණොත් මොනවද ලැබෙන ඵල? O2 ලැබෙනවා. ජලය ලැබෙනවා. මෙන්න මේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. එතකොට මෙතනින් මොනව පිට වෙන්න පුළුවන්ද? O2 පිට වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියාවලිය වෙන එක පුළුවන් තරම් අවම කරලා තියෙන්නේ මේ කෝෂවල. මේක විභවය 0.4ක් වෝල්ට්. මෙම ක්‍රියාව සිදුවීම අවම කර ඇත. එහෙනම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ උඩ ක්‍රියාවලිය. ඔන්න ඇනෝඩ කුටීරයේදී සිද්ධ වෙන දේ. ඊළඟට අපි බලමු කැතෝඩ කුටීරයේදී මොකද වෙන්නේ කියලා. කැතෝඩ කුටීරය. කැතෝඩය අසල කැතෝඩය ඍණ. ඍණ ආරෝපිත කැතෝඩය දෙසට ඇදලා ඉන්නේ කවුද? සෝඩියම් ප්ලස්ට පුළුවන් ඇදලා ඉන්න. තව දැන් මේකට ජලය වෙනවනේ. ජලයෙන් H+ ලැබෙනවනේ. H+ට පුළුවනි ඇදලා ඉන්න. පුතේ පැහැදිලිවම සෝඩියම් ප්ලස් නම් මෙතෙන්ට ඇදලා ඇවිල්ලා ඔක්සිජනරණය වෙන්නේ නැහැ. ඒක විද්‍යුත් රසායනය යටතේ ඔයාලට මතකයි ඇයි එන්නේ නැත්තේ කියලා. H+ එහෙම නැත්නම් වතුර මේ දෙසට ඇදලා ඇවිල්ලා ඔක්සිජනරණය වෙනවා. එතකොට ජලය ඉලෙක්ට්‍රෝන අරගෙන මොනවා බවට පත් වෙනවද? H2 ගෑස් හා OH මයිනස් බවට පත් වෙනවා. තුලිත කරොත් මේ හැදෙන H2 තමයි මෙතනින් පිට වෙලා යන්නේ.
එතකොට දැන් අපි දන්නවා දැන් මේක වතුර එකක් නේ. මේ ජලයේ මේ සමතුලිතය තියෙනවා. ජලයේ මේ සමතුලිතය තියෙනවනේ. ඔයා දන්නවනේ මේ සමතුලිතය තියෙනවා කියන්නේ. මේ සමතුලිතය කියන්නේ දැන් මෙතනදී මේ කුටීරයේදී මේ සමතුලිතය බිඳ වැටෙනවා. මේක බිඳ වැටෙනවා. සමතුලිතය බිඳ වැටිලා මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ සමතුලිතය බිඳ වැටලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? OH- ප්‍රමාණය එන්න මේ කුටීරය තුල වැඩි වෙනවා. හැදෙන OH- සෝඩියම් ප්ලස් එක එකතුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ඉවතට ගන්නවා. මේ කෝෂයේ සිද්ධ වන සමස්ත ක්‍රියාවලිය ගන්න. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. සෝඩියම් ක්ලෝරයිඩ් ජලය ධන ජලය හරි හැදෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Cl2 gas ධන H2 gas දෙකයි එතකොට බලන්න Cl2 පිට වෙනවා H2 පිට වෙනවා. මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. පුතේ මේ කෝෂයෙන් Cl2 පිටවන ශීඝ්‍රතාවයි H2 පිටවන ශීඝ්‍රතාවයි එක හා සමානයි. දැන් ඔයා මේ ඇනෝඩ කුටීරය තුල සිදුවන ක්‍රියාවලිය ලියා ගන්න. ඒ වගේම කැතෝඩ කුටීරයේ සිදුවන ක්‍රියාවලිය ලියා ගන්න. ඒ වගේම සමස්ත ප්‍රතික්‍රියාව ලියා ගන්න. අපිට මෙතනදී මේ පටල කෝෂ ක්‍රමය අපි ගත්තොත් මෙතනදී ඵල තුනක් ලැබෙනවා. එක ඵලයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අනිත් එක තමයි H2, අනික Cl2. දැන් අපි බලමු මේ ඵල තුන වෙන වෙනම අපිට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකටද අපිට වැදගත් වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ගත්තොත් එකක් අපිට සවන් නිෂ්පාදනය කරන්න වැදගත්. ඒ වගේම අපිට වැදගත් වෙනවා ප්‍රබල බස්මයක් විදියට. ඒ වගේම අපජලයේ තියෙනවනේ කර්මාන්ත වලින් එළියට දාන අපේ විතර ජලයේ තියෙනවනේ. ඔය අපජලයේ තියෙන ලෝහ කැටායන හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප කරලා ඉවත් කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැදගත් වෙනවා. ඒ වගේම කඩදාසි කර්මාන්තයේදී කෘත්‍රිම සේද රිදි කර්මාන්තයේදී හා සායම් කර්මාන්තයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට වැදගත් වෙනවා. Cl2 මොකටද වැදගත් වෙන්නේ? HCl නිෂ්පාදනය කරන්න වැදගත් වෙනවා. ඒ වගේම පානීය ජලයේ විෂ බීජ විනාශ කරන්න, බැක්ටීරියා විනාශ කරන්න Cl2 වැදගත් වෙනවා. විරංජන කුඩු නිෂ්පාදනය හරහා. ඒ වගේම PVC වගේ බහු අවයවයක හදනකොට Cl2 වැදගත් වෙනවා. දැන් වයනයිල් ක්ලෝරයිඩ් වල Cl අන්තර්ගතයි. රෙදිපිලි, දව වර්ණ, ඒ වගේම කඩදාසි පල්ප විරංජනය කරන්න Cl2 වැදගත් වෙනවා. හයිඩ්‍රජන් මොකටද වැදගත් වෙන්නේ? පුතේ හයිඩ්‍රජන් වැදගත් වෙනවා HCl නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඇමෝනියා නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඉන්ධනයක් ලෙස වැදගත්